වෙලා පෙරවරු 8යි විනාඩි 2යි මේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව වඩවඩාත්ම ගීපින්තුන්ට පින් රැස් කරගත හැකි වස්සාන සමය මේ. වස්සාන සමය අප පවත්වන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක්. අද දේශකයන්න් වහන්සේ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාම අධිපති රාජකීය පඬිත අතිපූජනීය හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමින් වහන්සේ. දායකත්වයේ දරණ පින්වත් පිරිස බත්තරමුල්ල ගණහේන ලිලි මාවතංක 10 ලිපිණියෙහි චන්දිමා ජයසිංහ මහත්මිය, කැලණිය වරාගොඩ ශ්‍රී සුකතගාමී ධර්ම සංසදය, බෙලිගල්ල තල්ගම කොටුවේ ගෙදර ආර්.පී. රුවිනා රාජපක්ෂ මහත්මිය, වාද්දුව දෙල්දුව කන්දකඩේ නොම්බර 10 ලිපිණියෙහි කේ.ඩී. අමාලි පූර්ණිමා මහත්මිය ඇතුළු පිරිස, මාවනැල්ල පදීදොර අංක 19 ලිපිණියෙහි ආර්. රුවිනා මහත්මිය ඇතුළු පවුලේ සැම, දන්නෝවිට හොරගස්මන් කඩ සිතුමින ලිපිණියෙහි ආර්.එම්. පියසේන මහතා සහ එම මහත්මිය. ධම්මපදයේ බාලවග්ගයේ ඇසුරුණුයි අද දේශකයන් වහන්සේ ධර්මානුකූලව කරුණු පෙන්වා දෙන්නේ. මීට ටික වෙලාවකට කලින් බෙලිගල තල්ගම සිට පැමිණුණු ආර්.පී. රුවිනා රාජපක්ෂ මහත්මිය මේ සියලු දෙනා වෙනුවෙන්ම දහත් තට්ටියක් පිළිගන්වා ගරුතර මහා සංඝරත්නයට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටියා. මම දැන් නමස්කාර පූර්වක ආරාධනා කරනවා අතිපූජනීය හෙන්ඩුවාවල ධම්මදීප ස්වාමින් වහන්සේට. ධර්ම ශ්‍රවණයට සූදානම් වන සදහවත් පින්නතුනි, දැන් අපි පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजसंस सुनन्तो सग्ग मुक्कदं ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුත්තාමත්ති ධනං මත්ති ඉති බාලෝ විහංයති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං තේ. අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාභිලාෂීව සිටින පින්වත් සිල් මාතාවුන් වහන්ස, පින්වත් මව්පියවරුනි, ආදරණීය දූ දරුවනි, පින්වත් ඔබ හැම දෙනාම අද මේ ජාතික ගුවන් විදුලියේ මැදිරියේ සිටත්, ඒ වගේම රට පුරා ලොව පුරා ඔබේ නිවෙස්වල සිටත් ජීවිත අවබෝධය පිණිසත් ධර්ම අවබෝධය පිණිසත් බුදුරජාණන් වහන්සේගේ කරුණාබරිත දේශනාව ඇසුරින් තවත් එක වටින පාඩමක් ඉගෙන ගන්න, ජීවිතවලට එකතු කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද ඔබට ධර්ම දේශනා කරන්නට මට ඇරයුම් ලැබුණේ ධම්මපදයේ බාල වග්ගයේ සඳහන් වන එක්තරා ගාථාවක් ඇසුරින්. පින්වත්නි, අපි නමස්කාර පාඨයෙන් පසුව සජ්ජායනා කළේ ඒ ගාථාව තමයි. අහලත් ඇති ඔබ. මේ සඳහන් වෙන්නේ ධම්මපදයේ බාල වග්ගයේ කියන කොටසේ. පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියන ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි ඊටාම ලස්සන සිද්ධියක් අරඹයා. මේ ගාථාවේ සරල තේරුම නම් මට දරුවෝ ඉන්නවා, මට සල්ලි තියෙනවා, මට මේ දේවල් තියෙනවා කියලා හිතාගෙන ඒ දේවල් වෙනුවෙන්ම මහන්සි වෙන අය බුදුහාමුදුරු දේශනා කළේ එහෙම හිතන්නේ බාලයෝ කියලා. බාලයෝ කියන්නේ වයසින් අඩු අය නෙමෙයි. බුදුහාමුදුරු පිරිසක් ශ්‍රේෂ්ඨයින් විදිහටත් පිරිසක් බාලයින් විදිහටත් සඳහන් කළේ කරන වැඩ, හිතන විදිහ, ඇවතුම් පැවතුම් ඒව බාල වුණාම බුදුහාමුදුරු එහෙම අයව බාලයෝ විදිහට තමයි හැඳින්වුවේ. එහෙම හිතන්නේ බාලයෝ මට සල්ලි තියෙනවා, මට දරුවෝ ඉන්නවා, මට තනතුරු තියෙනවා, ඔය ආදී වශයෙන් හිතාගෙන හිටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා අත්තාහි අත්තනෝ නත්ති. තමන්ට තමනුත් නැතිකොට මොන දරුවෝද? කුතෝ පුත්තා කුතෝ ධනං, මොන ධනයක්ද කියලා. මේ ගාථාව දේශනා කරන්න හේතු වෙච්ච කතාවත් පින්වත් ඔබට ඒ වගේම දරුදරියන්ට දැනගන්න කෙටියෙන් මම සිහිපත් කරන්නම්. බෝසත් පින්වත්නි, සවැත් නුවර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ හිටියා කෝටි 40ක් ධනය තියෙන සිටුවරයෙක්. එයාගේ නම ආනන්ද. මතක තියාගන්නකෝ. අද වුණත් කෝටි 40ක් කියන්නේ ලොකු ගාණක් නේ නේද? පින්වත්නි,
මේ සිටුවරයට තිබුණා කෝටි 40ක් මීට සියවස් 26කට පෙර. කොච්චර ධනයක්ද ඔහුට තිබුණේ. මේ කෝටි 40ක ධනස්කන්ධයේ හිමි ආනන්ද සිටුතුමා කොච්චර හම්බ කළත් වියදම් කරේ නෑ. ඒ සල්ලි වලින් කෑවේ බිව්වේ ඇන්දේ පැලැන්දේ බේතක් හේතක් ගත්තේ අඩුම තරමේ පිනට දහමට දුන්නේ මුකුත් නෑ. හම්බම කළා. ඉතුරුම කළා. තැන් තැන් වල හැංගුවා. මේ සිටුතුමා කොච්චර මෝඩද කියනවනම් තමන්ගේ පුතාටත් ඉගැන්නුවේ එහෙම. මේවා මහා ලොකු දෙයක් කියලා හිතන්න එපා. මේ අපිට තියෙන මේ කෝටි 40 ලොකු සල්ලියක් කියලා හිතන්න එපා කිව්වා. තව අපිට මදි කියලා කිව්වා. ඒ හින්දා මේක තියෙනවට වියදම් කරන්න නැතුව ඔයත් තව හම්බ කරන්න කිව්වා. මේ ආනන්ද සිටුතුමා මිය යනකොට පින්වත්නි අර කෝටි 40ම තැන් තැන් වල ස්ථාන 5ක නිදන් කළා. ඒව නිදන් කරපු තැනවත් පුතාට කිව්වේ නැහැ. මේ පුතාගේ නම මූලසිරි. අහලා ඇති මූලසිරි සිටුතුමා ගැන දිගට බණ අහන අය අහලා තියෙනවා. අනේ ඉතින් මේ මූලසිරි සිටුතුමාටත් සිද්ධ වුණා තාත්තගේ කෝටි 40ම නැති හින්දා හංගපු තැනක් හොයාගන්නත් නැති හින්දා තමන් හම්බ කරන්න. එයාත් තාත්තා වගේම තමයි. හම්බ කරනවා හංගනවා. කාලා බීලා නම් හිටියේ නෑ. අර ආනන්ද සිටුතුමා පින්වත්නි මිය ගිහිල්ලා ඉපදුනේ සැඩොල් කුලයක. ඒ ගමේ සැඩොල් කුල 1000ක් තියෙනවා. ඔන්න තව පුංචි කාරණාවක් පැහැදිලි කරගන්න ඕන. පින්වත්නි මේ ධර්මයේ දේශනා කරනකොට අපි පොත් කියවනකොට හම්බෙන ওই කුලය කියන වචනේ මේ කියන්නේ අද සමාජයේ අපි පාවිච්චි කරන කුල ගැන නෙවෙයි. කුලය යනු පවුල. නේද? අපි කියනවා බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා කුල කුමරිය, කුල කුමරා. ඒ කියන්නේ පවුලක ආදරෙන් හැදිච්ච දුවෙක් කුල කුමරියක් කියන්නේ. නේද? කුලයක් කියලා කියන්නේ පවුලකට. මේ කියන සැඩොල් ගම්මානේ හිටියා පවුල් 1000ක් සැඩොල් පවුල්. ආනන්ද සිටුතුමා මිය ගිහිල්ලා ඉපදුනේ අර සැඩොල් පවුලක සැඩොල් දරුවෙක් වෙලා. මේ දරුවා ඉපදුනත් හරි මේ සැඩොල් පවුල් 18ම උන් හිටිතැන් නැති වුණා. අඩුම තරමේ කාලා බීලා ඉන්නවත් වෙනදා වගේ නැති වුණා. මේගොල්ලෝ හෙව්වා දැන් මේ කවුරු හරි පාප කර්මයක් කරගහගෙන ආපු එක්කෙනෙක් ඉන්න තමයි අපිටත් මේවා මේ පළ දීලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කණ්ඩායම් බෙදි හෙව්වා. කවුරු වෙන්න ඇද්ද මේ? එතකොට කණ්ඩායම් බෙදිලා යනකොට ඒගොල්ලොන්ට අඳුර ගන්න පුළුවන්. ඔන්න අද මේ කණ්ඩායමට නම් හොඳට කන්න බොන්න ලැබුණා. ඒ කියන්නේ මෙතන එහෙම පාපයක් නැහැ. එහෙම තෝරලා හොයාගත්තා. මෙන්න මේ අලුත ඉපදිච්ච දරුවා තමයි මේ අවාසනාව අරගෙන ආවේ කියලා. ඔවුන් එහෙම හිතුවා. එහෙම හිතලා මේ සැඩොල් දරුවව ඒගොල්ලොන්ගේ පරපුරෙන් ප්‍රතික්ෂේප කළා. අම්මෙකුට ඉතින් අහලා තියෙනවනේ උණහපුළු අම්මටත් පැටියමැණිකක් කියලා. ඉතින් මේ අම්මට සැඩොල් අම්මට මුළු පරපුරම විරුද්ධ වුණත් දරුවා අතරින්න බෑ. අනේ මේ දරුවා ආබාධිතයි. අතපය මුහුණ කට නාසය කන් දෙක මේ හැම එකක්ම පිහිටන්න ඕන විදිහට නෙවෙයි පින්වත්නි පිහිටලා තියෙන්නේ. හරි විකෘති බලන්නකෝ පෞකාරකමේ තරම. මේ අර කෝටි 40ක් ධනෙ තිබ්බ ආනන්ද සිටුතුමා. ඉතින් බලන්න කුසලයක මහත. අන්තිමට අම්මා මේ දරුවව හදාගෙන තනියම ජීවත් වුණා. දරුවා ටිකක් ලොකු වෙද්දි මේ අම්මා දරුවගේ අතට තැටියක් දීලා කියනවා දැන් පුතේ ඔයාව නඩත්තු කරන්න මට හරි අමාරුයි. ඔයා කාගෙන් හරි ඉල්ලගෙන හරි කාලා. ඒ කියන්නේ සිංගමණිය ගිහිල්ලා හරි ජීවත් වෙන්න කියලා. අන්තිමට මේ ආබාධිත සැඩොල් දරුවට සිද්ධ වුණා පින්වත්නි සිංගමණිය යන්න. මේ දරුවා සිංගමණිය යනවා. සිංගමණිය යද්දී සවැත් නුවර මූලසිරි සිටුතුමාගේ ගෙදරට ගියා. කවුද මූලසිරි කියන්නේ? පෙර භවයේ තමන්ගේ පුතා. කොහොමද ඔප්පු කරන්නේ? මෙයාට ඒක මතක් වෙන්නෙත් නැහැ. එයාට අඳුර ගන්නත් බෑ. මේ සැඩොල් දරුවා ගිහිල්ලා එතන සිංගමණී ගිහිල්ලා හිටගෙන ඉන්නකොට මූලසිරි සිටුතුමාගේ දරුවෝ දෙන්න මේක දැක්කා. ඒ කියන්නේ මේ පෙර භවයේ තමන්ගේ මුණුබුරු මිනිබිරියෝ දරුවෝ දෙන්න දැකලා බය වුණා. අමුතු සතෙක් වගේ විරූපී දරුවෙක්. දරුවෝ දෙන්න කෑ ගහගෙන ගියා. ළමයි බය කරා කියලා මූලසිරි සිටුතුමාගේ සේවකයෝ ඇවිල්ලා මේ සැඩොල් දරුවට ගහලා එලෙව්වා. බුදුරජාණන් වහන්සේ දකිනවා
මේ මිනිසු ගහලා එලවන මේ දරුවව. උන්වහන්සේට එක ක්ෂණයෙන් වැටහෙනවා මේ මහා ධනස්කන්ධයට හිමිකම් කියපු අධිපතිව හිටපු ආනන්ද සිටුතුමා. බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙලා මූලසිරිට මේක පැහැදිලි කරලා ඔප්පු කරලා පෙන්නුවා. බලන්න ඉතින් අකුසලයක මහත බුදුරහාමුදුරුවෝ ඒ වෙලේ තමයි මේ ගාථාව දේශනා කළේ බෝසත් පින්වත්නි මේ පුත්තාමත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති මට දරුවෝ ඉන්නවා මට සල්ලි තියෙනවා කියලා බාලයෝ හිතාගෙන ඉන්නවා. අත්තහි අත්තු නෝනත්ති තමන්ට තමන්වත් නැතිකොට කුතෝ පුත්තා කුතෝ ධනං මොන දරුවෝද මොන සල්ලිද. පින්වත්නි අපිවත් අහිමි වෙන මොහොතක් එනවා ජීවිතේ. බෝසත් පින්වත්නි මේ ජීවිතයට ආපු අපි හැමෝම වැඩිපුරම කරන්නේ අනිත් අය වෙනුවෙන් කැප වෙන එක නෙවෙයිද? මෙතන ඉන්න හුඟක් අය ඔය ජීවිතේ වයසට ගිහිල්ලා තියෙන්නේ. අද ජාතික ගුවන්විදුලියෙන් මේ බණ අහන හැමෝගෙම ජීවිත වැඩිපුරම කැප වෙලා තියෙන්නේ අනිත් අය වෙනුවෙන් නේද? දෙමව්පියෝ වෙනුවෙන්, පස්සේ කාලෙක සැමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, දරු මුණුබුරෝ වෙනුවෙන් අපේ ජීවිත දිය වෙලා යනවා නේද? බෝසත් පින්වත්නි. පරාර්ථකාමී මිනිස්සු තමයි ලෝකේ ලස්සන කරන්නේ. ඒක හරි. අපේ බුදුහාමුදුරුවොත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයටත් එහෙම තමයි වැඩ කරන්න කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරපටිබද්දා මේ ජීවිකාති අබින්හම් පච්චවෙක්කිතබ්බං කියලා. මේ ජීවිතය පරාර්ථය උදෙසා කැපවෙච්ච එකක් කියලා භික්ෂුන් වහන්සේලා නිතර දෙවෙලේ හිතන්න කියලා. බුදුහාමුදුරුවෝ පරාර්ථය වෙනුවෙන් කැප වෙන මිනිස්සුන් වාගේ කළා. හැබැයි මතක තියාගන්න. කාට කොච්චර කොහොම කළත් තමන් වෙනුවෙන් කරගන්න ඕන දේ කරගත්තේ නැත්තම් හැමදේම ගඟට කැපුවෙයිනි වගේ වෙනවා. ආනන්ද සිටුතුමාට වුණා වගේ. අපි දරුවන්ට කොච්චර හම්බ කරලා දුන්නත් නේද? අපේ පවුල වෙනුවෙන් අප කොච්චර කැප වුණත් දරුවන්ගේ දරුවෝ බලාගත්තත් අපි මැරිලා ගිහිල්ලා උපදින්නේ දුගතියක නම් අපරාධනේ දේ කරපු දේවල් මිනිස්සුන්ට කරන දේවල් මතක තියෙන්නේ කරනකම් විතරයි කියලා හොඳට මතක තියාගන්න පින්වත්නි. ඒක ඔබට විතරක් නෙමේ කාටත් පොදු දෙයක්. කරනකම් විතරයි හොඳ තියෙන්නේ. ඒ නිසා අනිත් අය වෙනුවෙන් කැප වෙන ජීවිතවල ආපහු හැරිලා බලන්න ඕන මං වෙනුවෙන් මොනවද කරගෙන තියෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න දුෂ්කර ක්‍රියා ප්‍රතිපදාවේ ඉන්න කාලේ බෝසතාණන් වහන්සේ සතියේකට පාරක් නැගිටලා ගියේ නෑ රාහුලට කොහොමද කියලා බලන්න. මොන වුණත් මගේ දරුවනේ කියලා උන්වහන්සේ සැරෙන් සැරේ තමන්ගේ වැඩේ පැත්තක දාලා රාහුලගේ දුක සැප බලන්න යශෝදරා ගැන බලන්න කියන්නේ පින්වත්නි ඒක කළා උන්වහන්සේ. ඒ සියල්ල කැප කරගෙන උන්වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා තමයි ඒ අයගෙන ආපහු හැල්ල බැලුවේ. උන්වහන්සේ පසුව ඒ අයට උපරිම සැලකුවා. රාහුලට නිවන් දකින්න මඟ කියලා දුන්නා. යශෝදරාව නිර්වාණයට කැටුව ගියා. බුදුරජාණන් වහන්සේ යුතුයකම ඉෂ්ට කළා. හැබැයි උන්වහන්සේ සසර දිනලයි උන්වහන්සේ අනිත් අයට සසර දිනන මඟ කියලා දුන්නේ. උන්වහන්සේ දේශනා කළා බුද්ධෝහම් බෝධිස්සාමි කියලා. බෝසත් පින්වත්නි එච්චර දුර යන්නේ නැතුව බලන්න මේ දවස්වලත් අපි තවම කතා වෙනවා කොරෝනා වෛරස් ගැන. අපි ප්‍රවෘත්ති නාලිකාවල දකිනවා. හොඳට බලන්න කොරෝනා රෝගීන්ව අරගෙන යන ඒ අයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් කුයි තරම් ආරක්ෂා වෙනවද කියලා. මුළු ඇඟම වහගෙන අත් කකුල් වහගෙන ග්ලව්ස් දාගෙන මාස්ක් දාගෙන හෙල්මට් දාගෙන පරිස්සම් වෙනවා. ඇයි? ඉස්සර වෙලා තමන් පරිස්සම් වෙලා ඉන්න ඕන. කොරෝනා රෝගීන් වෙනුවෙන් උපස්ථාන කරන වෛද්‍යවරු හෙදියෝ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියලා කියන්නේ මිහි පිට දෙවිවරු වගේ අය. මරණය පෙනිපෙනී හරියට ත්‍රස්තවාදීන් සමග දේශේ නිදහස් කර ගැනීමෙන් යුද වැදිච්ච සෙබළු වගේ වීර ක්‍රියාවක් ඔය කරන්නේ. හැබැයි ඒ හැම තැනකම ඔවුන් තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවා. ලස්සන පාඩමක් තියෙනවා අපිට ඉගෙන ගන්න. කාට කොච්චර කොහොම කළත් අපි ගැනත් හිතන්න ඕන පින්වත්නි. මට ඇහිලා තියෙනවා සමහර තාත්තලා අම්මලා මෙහෙම කියනවා. කොහමද? දැන් පොඩි කෙල්ලක් බන්දලා දීලා ඉවර වුණාම මං මලක් කමන්නේ කියලා. එහෙම කියනවා. එහෙම නැත්නම් සමහර අම්මලා කියනවා අපේ මහත්තයා මැරුණා
ඒ මහත්ය ජීවත් වෙනකන් තමයි මට ජීවත් වෙන්න උවමනාව තිබ්බේ යාව බලා ගන්න. දැන් ඉතින් මාත් මරුණට කමන්නේ නේද? අපේ මැනිකේ ජීවත් වෙනකන් තමයි මමත් ජීවත් වෙන්නේ. ඊට පස්සේ මලත් කමක් නැහැ. එහෙම කියනවා. අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්නේ. තමන් වෙනුවෙන් බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඒක මෝඩ වැඩක්. මැනිකේට සලකන්න ඕන. රාලහාමිට සලකන්න ඕන. මහත්ය බලා ගන්න ඕන. දරුවන්ගේ ජීවිත ගොඩනගන්න ඕන. හැබැයි මේක හොඳට තේරුම් ගන්න. අපි මේ ලෝකෙට ආවට පස්සේ තමයි ඔය මැනිකේලා, ඔය නිලමෙලා, ඔය රාලහාමිලා, මහත්යලා, නෝනලා, දරුවෝ හැමෝම හම්බුනේ. ඔය කවුරුවත් පතාගෙන නෙමෙයි අපි මේ ලෝකෙට ආවේ. අපි තනියෙන් ආවේ. පින්වත්නි, මහබෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී මතු බුදු වෙන වගට නියත විවරණ ලබනකොට ඒ බලාගෙන හිටපු පින්වත් කුමරියක් ප්‍රාර්ථනා කළාලු මේ බෝසතාණන් වහන්සේ මතු බුදු වෙන තෙක් උන්වහන්සේගේ පිටුපසින් ඉඳගෙන බිරිඳ වෙලා සහකාරිය වෙලා මේ සංසාරේ පුරා උන්වහන්සේගේ බුද්ධත්වයේ වෙනුවෙන් හයියක් දෙන්න මම ප්‍රාර්ථනා කරනවා කියලා. ඒව හරි අසිරිමත් ප්‍රාර්ථනා. එහෙම පතාගෙන ආපු අය ඉන්නවා. හැබැයි පින්වත්නි, අපිට එහෙම අය හම්බුණා කියලා හිතන්න බෑ. අපි ඒ තරම් ශ්‍රේෂ්ඨ අය නෙමෙයි. ඔබට හම්බෙච්ච බිරිඳ, ඔබට හම්බෙච්ච සැමියා, ඔය දරුවෝ පින්වත්නි එක්ක හම්බෙන් හම්බෙච්ච අය, එක්ක කර්මානුරූපීව හම්බෙච්ච අය. මේ අහගෙන ඉන්නකොට සමහර අය කියයි ඒක නම් ඇත්තහමදුරුවනේ කර්මයට හම්බෙලා තියෙන්නේ කියලා. එහෙම මේ ලංකාවේ කියන අය නැතුව නෙමෙයි. අපි සමහර විට පින්වත්නි එක වගේ කර්ම කරපු අය එකට හම්බෙනවා. කවදාවත් එක්කෙනෙකුට විතරක් වැරද්දක් දාන්න බෑ. එතකොට හිතන්නකෝ, පවුලක් ඉන්නවා, ගෙයක් නැහැ. එතකොට අම්මයි දරුවෝ ටික එකතු වෙලා තාත්තට වැරද්ද දානවා. කිසි උවමනාවක් නැහැ මේ තාත්තට ගෙයක් හදාගන්න කියලා. බලන්න අපි හැමදාම කුලී ගෙවල් වල කියලා තාත්තට විතරක් මනිනවා. මතක තියාගන්න. අම්මයි දරුවෝයි තාත්තයි හැමෝම එක වගේ කර්ම කරලා තමයි Tamanට කියලා ගෙයක් නැති දෛවයකට මුහුණ දෙන්නේ. එක වගේ කර්ම කරපු අයකට හම්බෙනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉපදුනේ ඔබේ බිරිඳ වෙනුවෙන්වත්, සැමියා වෙනුවෙන්වත්, දරුවෝ වෙනුවෙන්වත් නෙවෙයි පින්වත්නි. ඒක තමයි ඇත්ත කතාව. අපි ආවේ අපේ ගමනක්. අපේ වැඩක් කරගන්න. ඒ ගමනේදී අපිට එයාව හම්බුණා, දරුවන්ව හම්බුණා. අපි පවුලක් හැදුනා. මගේ වැඩේ පැත්තක තියලා මං ඒගොල්ලෝ වෙනුවෙන් කැප වුණා. ඒකත් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ අගය කරනවා ජීවිත ගොඩ දාන්න කැප වෙන මිනිස්සුන්ව. ඊට පස්සේ අපිට දරු මුණුබුරෝ හම්බුණා. ඊට පස්සෙත් මම මගේ වැඩේ පැත්තක දාලා ඒ අය වෙනුවෙන් කැප වුණා. හැබැයි ඔය ඔක්කොම ඉවර වෙලා හරි මම මගේ වැඩේ කරගන්න ඕන. පින්වත්නි, මහා රජවරු, සිටුවරු, මහා දැවැන්ත මිනිස්සුත් මැරිලා දුගතිවල ගිහින් තියෙනවා. പ്രേත ලෝකයට ගියපු එක්තරා ප්‍රේතියකට ඒ പ്രേත ලෝකේ හිටපු අනිත් ප්‍රේතියෝයි එකතු වෙලා විශේෂයෙන් ගරු කරන්න පටන් ගත්තා. പ്രേත ලෝකේ පොඩි තැනක් තිබුණා යාට. ඒ මොකද කියලා බලපුවාම ඒ പ്രേත ලෝකයට ආපු ප්‍රේතියගේ පුතා පැවිදි වෙලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා. අනිත් ප්‍රේතයෝ එක දකින්නවා. අර ලස්සනට බණ කියන මහා පිං කඳක්වන් අසවල් මහරහතන් වහන්සේගේ පෙර භවයේ අම්මා මේ. ඉතින් අර ප්‍රේතියට විශේෂයෙන් සලකනවා. මම මේ කතාව ඔබට කිව්වේ පුතා මහරහතන් වහන්සේ කෙනෙක් උණයි කියලා අම්මට සංසාරේ ආරක්ෂාවක් ලැබිලාද දැන්? දැන් පින්වත්නි, වෙන තැන්වල නම් රෝහලක වෛද්‍යවරයෙක් නම් පුතා අම්මා ඒ රෝහලට ගියාම විශේෂයෙන් සලකනවා නේද? තමන්ගේ පුතා අමතිවරයෙක් නම් නැත්නම් ඊටත් ඉහළ දේශපාලඥයෙක් නම් රටේ පොඩි පිළිගැනීමක් තියෙනවා. තමන්ගේ පවුල කෙනෙක් පොලිසියේ හිටියොත් පොලිසියේදී විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. හැබැයි පින්වත්නි, සංසාරේට ඒවා අදාළ නැහැ.
පුතා මහරහතන් වහන්සේ කෙනෙක් කියන එක අදාළ නැහැ. අම්මා කරගත්ත අකුසල් අම්මට ගෙවන්න වුණා. දැන් තේරෙනවද? පින්වත්නි අපි අසරණයි පින්වත්නි. අපි ආව වගේමයි මේ ඔක්කොම මායාවල් මේ තියෙන්නේ. එක මොහොතකින් මේ සියල්ල අවසන් වෙනවා. අපි ඉහළට ගත්ත හුස්ම ආපහු හෙලා ගන්න පුළුවන් වුණොත් අපි ආයෙ හුස්මක් ගනි. හැබැයි ඒක හෙලා ගන්න බැරි වුණොත් අපි මැරෙනවා. ඊට පස්සේ අපේ දරුවෝ මේ රටේ කොච්චර ඉහළ තැන්වල හිටියත් අපි හම්බ කරපුවා කොච්චර තිබුණා. පින්වත්නි අපිට මිනිස්සු මෙතෙක් කල කොච්චර හොඳට සැලකුවත් ඒකක්වත් වළංගු නැතුව යනවා. මොනවද අපි කරගෙන තියෙන පින්? මොනවද අපි අවබෝධ කරගෙන තියෙන ධර්මය? අපි මේ සංසාරේ කොච්චරක් දුරට අපේ හිත දියුණු කරගෙන තියෙනවද කියන ටික විතරක් අපේ පිහිටට එනවා. එතකොට අපි අසරණයි නේද? මේ එක මොහොතකින් සියල්ල නිමා වෙලා අපි පටන් ගත්ත තැනටත් අන්ත තැනකට වැටෙන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා අපි ගැන හිතන්න ඕනේ නැද්ද? අපි ගැන හිතන්න ඕනේ. මේ අනිත් අය වෙනුවෙන් කැප වෙන ජීවිතේ මම ගැන හිතුවේ නැත්තම් ඒක ලොකු වරදක්, ලොකු අසාධාරණයක් මට කරන කියලා අදම මේ අම්මලා තාත්තලා මේ රට පුරාම මේ දේශනාව අහන හැමෝම හිතන්න. පුංචි දෙයක් ඇති, පුංචි අකුසලයක් ඇති, පුංචි අකුසල මූලික සිතුවිල්ලක් ඇති අපේ සසරේ අපිව අසරණ කරන්න. අපි දකිනවා සමහර මලගෙවල් වල මියගිය අම්මලා තාත්තලා වෙනුවෙන් මහා දැවැන්ත ගෞරවයක් අත්පත් කරලා දීලා අවසන් කටයුතු කරනවා. මිනි පෙට්ටිය සහ ඒ අනිකුත් දේවල් වල මිල අහපුවාම ලක්ෂ 3යි 4යි මන්නාදාර සමිති වලින් වෙනස් ස්වේච්ඡා සමිති වලින් නෑදෑයින්ගෙන් කතා ස්වාමීන් වහන්සේලාගේ ගුණ කතන වලින් පස්සේ කතා 10ක් විතර පවත්වනවා. මහා ඉහලින් ගත්ත මලගයක් නේද? අපිටත් හිතෙනවා බලන් ගියාම මෙව්වනේ මලගෙවල් ගන්න ඕනේ මෙහෙමනේ කියලා. හැබැයි කොච්චර ඉහළට මලගෙවල් ගත්තත් අර මැරිච්ච කෙනා දැන් යන තැන ගිහිල්ලා ඉවරයි නේද? අවසන් හුස්ම හෙළඳිම එයා ඊළඟ තැන අල්ලගෙන ඉවරයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අපි මැරිලා ඊළඟ භවයේ උපදිනකොට පින්වත්නි මේ ලෝකේ ඉන්න අයට අපි මැරිලා කියලා තීරණය කරගන්නවත් කාලයක් නැහැ. ඔබ දන්නවා වෛද්‍යවරයෙක් රෝගියෙක් මිය ගියා කියලා තීරණය කරන්න සරල පරීක්ෂණ කීපයක් කරනවා. ඒ මොනවද? නාඩි අල්ලලා බලනවා. නාඩි වැටෙන්නේ නැත්නම් වේදනාව පපුවට තියලා බලනවා. ඒකෙත් හොඳ ප්‍රතිචාරයක් නැත්නම් අර රෝගියාගේ ඇහැ බලෙන් ඇරලා ලොකු ටෝච් එලියක් ගහනවා ඇහි කණීනිකාවට. අපි කියනවා ඇහි බබා කියලා. නේද? කණීනිකාව අර ටෝච් එලියට ප්‍රතිචාර දක්වනවා කුඩා වෙනවා. විශාල වෙනවා. ආලෝකයට ප්‍රතිචාර දක්වනවා. එහෙමත් නැත්නම් කම්මුලේ ඇතුලේ තියෙන කොපුල් සෛල ටිකක් සූරලා යවනවා පරීක්ෂණාගාරයට. ඒක ටිකක් ගැඹුරු අවස්ථාවක්. ඒ ඔක්කොගෙම මියගිය වගට නම් තීරණය වෙන්නේ අඩුම විනාඩි 45ක් හෝ සමහර රෝහල් වල පැය 2ක් ඒ මලමිනිය තැම්පත් කරලා තියෙනවා. අයිතිකාරයින්ට බාරකරුවන්ටවත් දෙන්නේ නැහැ. ඒ විනාඩි 45ක් ගියාට පස්සේ වෛද්‍යවරයෙක් මරණ වාර්තාව ලියන්න, මරණ සාතිකය ලියන්න අවසරය දෙනවා. දැන් එතකොට මියගිය කෙනා ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලැබලා විනාඩි 45ක්. දැන් ඕක ගෙනල්ලා මල් ශාලාවේ කටයුතු කරලා දවස් 3ක් අවසන් ගෞරව දක්වලා ඉවර වෙනකොට අපි යන්න ඕන තැන ගිහින් ඉවරයි නේද? කාගේවත් මත දැන් බලාපොරොත්තු තියන්න පුළුවන්ද? අපිට පින් දෙන්න පටන් ගන්නේ අඩුම මැරිලා දවස් 3කට පස්සේ. නේද? පෑන් වඩලා පාන්සුකුල අවස්ථාවේ පින් දෙන්නේ. ඊට පස්සේ දවස් 7කට පස්සේ තමයි දානි පින් දෙන්නේ. දැන් ඕවා හම්බෙනකොට අපි යන්න ඕන තැන ගිහිල්ලා ඉවරයි.
එහෙනම් මතක තියාගන්න අපි හරිම අසරණයි මේ සංසාරේ. ගත්ත හුස්ම පහලට හෙලන්න පුළුවන් වෙයිද බැයිද කියලා විශ්වාස නැති ලෝකෙක අපි දැන් අපි ගැන ලොකු තක්සේරුවකට එන්න ඕනේ බෝසත් පින්වත්නි. මං වෙනුවෙන් දෙයක් කරගෙන තියෙන අඩුම තරමේ මම මරණින් මතු දුගතියකට නම් යන්නේ නැහැ කියන විශ්වාසය තියෙන්න ඕනේ. ඒ විශ්වාසෙ එන්න පින් ගොඩක් කරලා තියෙන්න ඕනේ තමයි. පින් විතරකු මදි. තමන්ගේ හිත ගැන තමන්ට විශ්වාස තියෙන්න ඕනේ. නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතාම සරලව කෙටි කරලා අපි කියනවා සබ්බ පාපස්ස අකරණ. කිසි පාපයක් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසල ක්‍රියාවල් වල වැඩි දියුණු කරගන්න. මේ තුන්වෙනි එක හරි වැදගත්. සචිත්ත පරියෝදපණං ස කියන්නේ තමන්ගේ චිත්ත සිත පරියෝදපණං තමන්ට අවශ්‍ය විදිහට හැඩගස්ස ගන්න. තමන්ගේ හිත දමනය කරගන්න. ඒ හිතන් බුද්ධාන ශාසනක්. එයයි බුදුවරුන්ගේ අනුශාසනාව. ওই තුනම වෙන්න ඕන. අපේ උඟාක් වැඩි හිටියෝ හිතනවා මම ඉතින් කිසි පාපයක් කරපු කෙනෙක් නෙමෙයි. පාපයක් නොකරපු කෙනා පින්වන්තෙක්ද? නෑ. පාපයක් නොකලා කියලා කියන්නේ පව්කාරයෙක් නෙවෙයි. පින්වන්තෙක් වෙන්න නම් පින් කරලා තියෙන්න ඕන. නේද? අපි මලගෙවල් වල ගියාම කියන්නේ අනේ කුරා කුඹියෙකුටවත් කරදරයක් නොකරපු මිනිසෙක්. ඒ කියන්නේ හොඳ මිනිසෙක්ද? හොඳයි කියන්න බෑ. නරක නැති මිනිසෙක්. හොඳ වෙන්න නම් ගොඩක් දේවල් කරලා තියෙන්න ඕනේ. තමන්ට ප්‍රයෝජනවත් විදිහට ජීවත් වෙලා තියෙන්න ඕන. සමාජයට ප්‍රයෝජනවත් විදිහට ජීවත් වෙලා තියෙන්න ඕන. කරපු හොඳ වැඩත් ගොඩක් තියෙනවා. අනේ අර වෙලමැද්ද හේවනට ඉන්න තියෙන කුබුක් ගහයට එව්වේ මේ මාමා නේද? පොදු නාලෙන්ද මාස 6කට සැරයක් හරි සුද්ධ කරන්නේ මේ මිනිස්සයා. නේද? එහෙම අර පින්තාලිය තිබ්බේ මෙයා. දරුවෝ ටික හරි මාර්ගේ යවලා තියෙනවා. අන්න දැන් කියන්න දේවල් තියෙනවා. එහෙනම් දැන් සබ්බපාපස්සා කරනනම් ඒක හරි. කුසලස්ස උපසම්පදාය ඒකත් හරි. සචිත්ත පරියෝදපන ඒක හරිද? තවන්ගේ හිත ගැන විශ්වාසද අවසාන මොහොතේ තරහක් එන එකක් නැහැ කියලා? පින්වත්නි අපි මැරෙන්නේ හිතන තැන්වල නෙවෙයි. හිතන දවසෙත් නෙමෙයි. හිතන වෙලාවෙත් නෙවෙයි. වටේට බුදු පිළිම තියලා පිරිත් දාලා දරු මුණුබුරෝ පවන් සලමින් නිද්දි අවසන් හුස්ම යන්නේ නෑ හැමෝගෙම. සමහරු මැරෙන්නේ ඉස්පිරිතාලේ ඇඳන් උඩ. හදවත නතර වෙද්දි වෛද්‍යවරු හදවත නැවත ක්‍රියාත්මක කරන්න ඇඟේම හයිය දාලා පපුව උඩ නැගලා තද කරනවා. සමහර විට දනිස්සත් තියලා පාගනවා. දැන් ගේන්තියක් ආවොත් එහෙම මේ මොකද්ද මේ මට කරන්නේ කියලා තරහක් ආවොත් නේද? gedara මැරෙනකොට හරියට වටේට පිරිත් දාලා තියෙනවා. ඒ වුණාට දත කට පූට්ටුවේ ගෙන එනකොට ලේලිය ඇවිල්ලා කටේ හැන්දක් ඔබනවා. එහෙම කරනව නේද? ලේලියක තරහක් තිබ්බනම් අන්තිම මොහොතේ මේ මගේ කටට හැන්දෙන් ඇන්නා කියලා කේන්තියක් ආවොත් නේද? අපි කොහොමද කියන්නේ අපිට තරහ කෙන එක නැහැ කියලා? අපිට තණ්හාවක් ඇති වෙන එකක් නැහැ කියලා කොහොමද කියන්නේ? ඔක්කොම දාලා යන්න ලැහැස්ති. අපේ මේ පින්වන්ත අපේ රටේ ඉන්න වැඩිහිටියෝ අත්හැරීම ගැන දන්නවා. මං හිතනවා දරුවන්ට දෙන්න ඕන දේවල් දීලා ඒ හැමදේම අත්හැරලා ඊළඟ භවයට යන ලෑස්ති වෙනවා. ඒ මුණුබුරෙක් හරි මිනිබිරියෙක් හරි අවසාන මොහොතේ ළඟට එනවා. අනේ මගේ කෙල්ල කියලා තණ්හාවක් ඇති වෙනවා. මොකද වෙන්නේ? පින්වත්නි මේ හිත කොච්චරක් දුරට හදා ගන්න ඕනේද කියලා කල්පනා කරන්න. පවු නොකර ඉන්න එක නෙමෙයි අමාරුම දේ. පින් කරන එකත් නෙමෙයි අමාරුම දේ. පින්වත්නි අමාරුම දේ හිත හදා ගන්න එක. හුඟක් වෙලාවට අපේ පින්වතුන් රැවටිලා ඉන්නේ මං අටපිරිකර 21ක් පූජා කරලා තියෙනවා. මං සිවුරුම 50ක් විතර පූජා කරලා තියෙනවා. මං 18 පාරක් සිරීපාද ගිහින් තියෙනවා කියලා තමන්ගේ පින් පොත දිහා බලලා සතුටු වෙනවා. හැබැයි හිත හදාගෙන නැත්තම් තමන් පූජා කරපු දේ ආමුදුරුන්ට පූජා කරපු සිවුර නෙමෙයි හාමුදුරුව පොරවගෙන යන්නේ.
ඒක දැකලා වේදනාවක් ඇති වෙනවා නම් හිත හදාගෙන නැහැ. තමන් බණ අහනවා. රූපවාහිනිය දාගෙන බණ වැඩසටහන නරඹනවා. එහෙම නැත්නම් ගුවන් විදුලියේ බණ අහනවා. ඔන්න පන්ති ගිහිල්ලා ඇවිල්ලා තරු මුණුබුරෙක් එහෙම නැත්නම් මිනිබිරියක් මේ මොනවද මේ අහන්නේ කියලා නාලිකාව මාරු කරනවා. දැන් මහා කේන්තියක් එනවා. අපි හදාපු දරුවෝ අපි හදාපු ගොඩනගපු දේවල් මේවා අපේ දේපල මේවා ඒවැම ඉඳගෙන අපිව මෙහෙම දෙවෙනි තැන දාලා කියලා වේදනාවක් ඇති වෙනවා. දැන් මෙහෙම වෙන්නේ නැද්ද? 90%ක් මිනිස්සුන්ට ඒ වගේ තැන්වල වේදනාවක් එනවා. එතකොට ඔබ කල්පනා කරන්න පින්වත් යෝම උදාහරණ කියා ඉන්න ගොඩාක් වෙලාව නැහැ. ඔබ කල්පනා කරන්න අපිට තව කොච්චරක් මේ හිත හදාගන්න ඕනේද කියලා. අපි දකිනවා ප්‍රවෘත්ති විකාශක ස්වාමීන් වහන්සේලා උද්ඝෝෂණයක් කරනවා. අනේ සිවුරු පොරවගෙන කරන දේ කියලා වේදනාවක් ඇති වෙනවා. නේද? ඒක පවා හොඳ නෑ පින්වත්නි. තේරුණාද? ඔය දකින්න දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල් ඕවා අල්ලගෙන අපි වේදනාව ගන්නවා නම් අපිට තව ගොඩාක් හිත හදාගන්න තියෙනවා. ඉතින් පින්වත්නි හිත හදා ගැනීම කියන එකට ගොඩාක් අපි මහන්සි වෙන්න ඕනේ. මොකද අපිට තව බොහොම ටික කාලයයි තියෙන්නේ. දැනට අවුරුදු 25 ඉන්න දරුවෙක් වුණත් හිතන් දෙපා ජීවිතේ තව ගොඩක් කල් තියෙනවා කියලා. පින්වත්නි මේ දවස්වල මේ අපි ගත කරමින් ඉන්න වර්ෂවල මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 74යි 75යි. අවුරුදු 25ක් වයස දරුවෙකුට තව තියෙන්නේ අවුරුදු 50යි. දවස් වලින් ගත්තොත් දවස් 18250යි. 18250යි. දවස් 18000ක් කියන්නේ දිග කාලයක්ද? අවුරුදු 50කටම දවස් 18250යි. ඉතින් මේ මිහි පිට ඉන්න කාටවත් දීර්ඝ කාලයක් තව ජීවිතේ ඉතුරුයි කියලා හිතන්න එපා. මේ මොහොත පින්වත්නි ජීවිතය යනු මේ මොහොතත් මෙතන සිට අවසන් හුස්ම හෙළන තුරු ඉදිරියට තියෙන කාලයක් කියලා හිතන්න. ගිය කාලේ ගියා. අනේ අපේ හොඳ කාලේ අරයා වෙනුවෙන් මෙයා වෙනුවෙන් ගෙවුණා කියලා දුක් වෙන්න එපා. අපි කලේ හොඳ. අපි කරේ මිනිසුන්ට උදව්. ඒව අපිට තියෙයි. හොඳ කරන්න, උදව් කරන්න, පරාර්ථය වෙනුවෙන් කැප වෙන්න. හැබැයි ආපහු ගුණ අහන්නවත් බලාපොරොත්තු වෙන්න නම් එපා. මම මෙච්චර කළා මට මෙහෙමද කරන්නේ? එහෙම තමයි. 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදු වෙච්ච අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට නින්දා පහස කරපු ගල් පෙරළුපු සමාජයක් මේ පොඩ්ඩක් කරපු අපිට මල් පුදයි කියලා හිතන්න නම් එපා. අමතක කරනවාමයි. අඩුම තරමේ දරුවන්ටවත් මතක හිටින්නේ නැහැ කරපු තරමටම මතක තියෙන්නේ. හැබැයි ඒ කරපු දේවල් පින් වෙලා අපිට ලැබෙයි. ඒව අහක යන්නේ. හැබැයි මතක තියාගන්න අපි වෙනුවෙන් දෙයක් කරගන්න ඕනේ. හැම වෙලේම මේ ගැන හිතන්න. මේ හැම දෙයක්ම දාලා යන්න ඕන. අපිට කරගත්ත දෙයක් තියෙන්න ඕන. ඒ දේ තමයි අපිට පිහිටට හිටින්නේ කියන එක හොඳට මතක තියාගන්න. තව දුරටත් අපි මේ ධර්ම මාර්ගය යනකොට අපේ හිත හදාගෙන බෝසත් පින්වත්නි අනිත් අය වෙනුවෙනුත් කරන්න තියෙන හොඳම දේ තමයි ඒ අය ධර්ම මාර්ගයට යොමු කරන එක. අම්මෙක් තාත්තෙක් සැනසෙනවා නම් අනේ මම මගේ දරුවන්ව විදායක ශ්‍රේණියේ රැකියාවලට යවුවා. අම්මලා එහෙම සතුටු වෙනවා. අපි එක්කත් ඇවිල්ලා කියනවා. හැබැයි අම්මේ තාත්තේ දරුවෙක්ගේ ජීවිතේ යවන්න පුළුවන් හොඳම තැන ඒ විදායක ශ්‍රේණියේ රැකියාව නෙමෙයි. අපේ පුතා බලන් දෙපැයි ආණ්ඩුවෙන් වාහනයකුත් දීලා, අන්න සේවකයෙකුත් දීලා, ඩ්‍රයිවර් කෙනෙකුත් දීලා, කාටද ආනම්බර කියලා අම්මෙක් හිතුවට ඒ දරුවා එච්චර ලොකු পদවියකට තනතුරකට පත් වෙලා පගාව ගන්නවනම් අම්මා සාර්ථකයිද? තාත්තා සාර්ථකයිද? එතන තියෙනවා ආයෙ හිතන්න දෙයක්. මතක තියාගන්න. දරුවා මොන රස්සාවට යවුවත් ඔබ දරුවව යවන්න ඕන හොඳම ඉහළම තැන තමයි සුගතිය. ඒ ඇයි? අපි හොඳටම දන්නවා මනුස්ස ජීවිතයකට එන්නේ මහා පින් කන්දක් තියෙන කෙනෙක්.
අපේ දරුවෝ පැටවු එහෙම ලොකු පින් කන්දක් අරගෙන අපි ගාවට ඇවිල්ලා තියෙන්නේ. හරි වාසනාවන්ත දරුවෝ විදියට. හැබැයි මරණින් මත්තේ දරුවෝ යන්නේ නිරයට නම් අපේ අතින් තමයි ඒ නිරයට පාර කැපුණේ කියලා හිතුවට වරදක් නැහැ. මොකද අපි ගාවට ආවේ පින්වන්තයෙක්. අම්මලා තාත්තලා දරුවන්ට උනත් දේවල් කරද්දි හොඳට මතක තියාගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි දරුවන්ට සුගතියට පාර පෙන්වන එක. හොයලා බලන්න. දරුවෝ ලොකු උණයි කියලා අතාරින්නත් එපා. මගේ පුතාට දැන් 45ක් දැන් ඉතින් එයා දන්නවා ජීවත් වෙන හැටි කියලා. අම්මලා හිතන්න එපා. තව දුරටත් හොයලා බලන්න යාළුවෝ එකතු වෙලා මත් වතුර බොනවද දන්නේ නේද? රස්සාව කරන තැන පගාව ගන්නවද දන්නේ ඒ ගැනත් හොයන්න. දරුවෝ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, නෑදෑයෝ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ අයටත් සුගතියට පාර පෙන්වන එක. බෝසත් පින්වත්නි, තමනුත් සුගතියට ගිහිල්ලා තමන්ගේ අයවත් සුගතියට ගෙනියන්න ඉලක්කයක් තියාගන්න. හොඳට මතක තියාගන්න මේ වගේ භවයක් ආයේ කවදානම් ලැබෙයිද කියන්න බෑ. නේද? බෝසත් පින්වත්නි, අපි දන්නවා මනුස්ස ජීවිතයක් කොච්චර කලාතුරකින්ද ලැබෙන්නේ කියලා. උදාහරණ ඕනි තරම් ධර්ම දේශනාවලදී අහලා ඇති. එහෙම දුර්ලභ මනුස්ස ජීවිතයක් බෝසත් පින්වත්නි ලැබුණට පස්සේ ධර්මයක් ලැබුණා කියලා කියන්නේ කොච්චර දුර්ලභද? දන්නවද? ලෝකෙ මිනිස්සු ඉන්නවා අද කෝටි 7600ක්. ඒ කියන්නේ බිලියන 7.6ක්. ඔය කෝටි 7600න් බුදුබණ පදයක් අහන මිනිස්සු පින්වත්නි කෝටි 1.5ක්වත් නැහැ. විශ්වාස කරන්න. 7600ට දෙකක් නැහැ. ඒ සුලභ ධර්මයෙන් තොර මිනිස්සු අතර ඊටාම දුර්ලභ ධර්මානුකූල මිනිසුන්ගෙන් එක්කෙනෙක් ඔබ. බලන්නකො මනුස්ස ජීවිතයක් ලැබිලා ධර්මය ලැබිලා අපි හොඳ රටක ඉපදිලා තියෙනවා. අනේ මොන හොඳක්ද හාමුදුරනේ කියලා හිතෙන්න පුළුවන්. ඔව් අද ධර්ම දේශනාවට එද්දිත් මටත් ඒක හිතුණා. පෑලියගොඩ ඉඳලා ගුවන්විදුලි සංස්ථාවට එන්න පැය 1 විනාඩි 45ක් ගියා. හැබැයි එහෙම හිතුණට සමහර වෙලාවට කලකිරුණාට පින්වත්නි මේ රටේ තමන් ඉන්න තැන ඉඳලා කැමැති අතකට හැරිලා කිලෝමීටරයක් ඇවිදගෙන ගියොත් පන්සලක් හම්බ වෙනවා. පුදුම තරම් ධර්මයට බැඳිච්ච රටක්. ජාතික ගුවන්විදුලියෙන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ අපේ ජීවිත කාල වගේ දෙගුණයකට වැඩි කාලයක් ජාතික ගුවන්විදුලියෙන් ධර්මය ප්‍රචාරය කරනවා. උදේට හවසට කොච්චර වාසනාවන්තද මේ බණ ඇහෙන පින්කම් කරන රටක ඉපදෙන්න ලැබීමත් හරි වාසනාවක්. විදේශ රටවල දරුවෝ අපිට කතා කරනවා අනේ අපේ හාමුදුරුවනේ මෙහෙටත් වඩින්නකො බණක් කියන්න. විදේශ රටකේ දරුවෝ ධර්ම දේශනා සංවිධානය කරලා මෙහෙන් ලංකාවෙන් ස්වාමින්වහන්සේලා වැඩමවලා ආපහු ධර්ම දේශනාවෙන් පස්සේ ගෙනත් තරලනකොට පින්වත්නි ලක්ෂ 50ක් 60ක් සමහරට 80ක් 100ක් වියදම් ගිහිල්ලා. ඒ රටවල බණක් කියන්න පවා නගර සභාවලට ලක්ෂ ගණන් ඩිපොසිට් තියන්න ඕන. අපිට එහෙම නැහැ. අපිට රේඩියෝ එක දාපුවාම බණ ඇහෙනවා. මේ පින පින්වත්නි මේ වාසනාව. මේ හැමදේමත් එක්ක ක්ෂණ සම්පත්තිය සම්පූර්ණ වෙච්ච මේ වාසනාවන්ත ජීවිතේ ආයෙනම් මේ සියල්ල සම්පූර්ණ වෙන ජීවිතයක් ලැබෙයිදෝ කියලා විශ්වාසයක් නැහැ බෝසත් පින්වත්නි. අපි මෙච්චර කල් මේ සංසාරේ විවාහ වෙලා තියෙනවා, දරුවෝ හදලා තියෙනවා, දේශපාලනය කරලා තියෙනවා, ඉඩකඩම් වලට වැටවල් ගහගෙන රැකලා තියෙනවා, ඉතුරු කරලා තියෙනවා. කෝ පෙර භවයෙන් මොනවද මේ භවයට ගෙනාවේ? මොකුත් නැහැ. ඒ නිසා දැන්වත් අපි තේරුම් ගමු මේ වාසනාවන්ත ජීවිතේ මනුෂ්‍යත්වයයි, ධර්මයයි, ක්ෂණ සම්පත්තියයි, කල්යාණ මිත්‍රත්වයයි, ධර්ම ශ්‍රවණයයි සියල්ල සම්පූර්ණ වෙච්ච ජීවිතෙත් අපි කරන්නේ විවාහය, දරුවෝ, දීපල, ඉතුරු ණය ඕවම නම් මේකත් පෙර වගේම වෙනවනේ. ඒ නිසා මේ විශේෂිත ජීවිතේ අපි වෙනුවෙන් දෙයක් කරගන්නවා කියන තද බල අදිෂ්ඨානයට එන්න ඕන බෝසත් පින්වත්නි. ඒ තද බල අදිෂ්ඨානයට එන්න මම නම් අවසාන හුස්ම හෙලන්නේ මගේ හිත හදාගෙන කේන්තියක්, තරහක්, දුකක්, ශෝකයක්, ආවේගයක් නැතුව
හරි ප්‍රසන්න මනසින් මෛත්‍රී සහගත කරුණාබරිත මනසින් මගේ අවසාන හුස්ම මම හෙළලා මම සුගතියකටම යනවා. ඒ ගිය මාර්ගේ මම මගේ සැමියාව, මගේ බිරිඳව, මගේ දරුවවත් අරගෙන යනවා කියන අදිෂ්ඨානයෙන් අද ධර්මදේශනාව නිමා කරමු. බෝසත් පින්වත්නි, මේ වගේ ජීවිතයක් ආය හම්බෙන්නේ නැති නිසා තව වීරය කරන්න මේ ජීවිතෙන් ඔබ ඒ විශිෂ්ට ප්‍රතිඵලය ලබන්න. ඔබට තෙරුවන් සරණයි. අවසරයි. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්නතුන්ගේ අරමුණු. වසර දෙකකට පෙර පරලෝසපත් තම ආදරණීය පියාණන් වන කුසුමපාල ජයසිංහ සහ මීට මාස 3කට පෙර පරලෝසපත් නන්දන කීර්ති උඩවත්ත වන තම ආදරණීය මාමණ්ඩියට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබීම සඳහා මේ උතුම් ධර්ම දානයේ හේතු වාසනා වේවා. ජීවත් වන මෑණියන් වන ජයවතී ජයසිංහ තම මෑණියන්ට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සහ දීර්ඝායුෂ ලැබේවා. ඔක්තෝබර් 4 වන දිනට විවාහ දිවියට සම්ප්‍රාප්ත වී වසර 25ක් ගතවන සමීර උඩවත්ත මහතා සහ චන්දිමා ජයසිංහ මහත්මියට ආශිර්වාද පිණිසත් ඔවුන් දෙපළගේ දියණියන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි මිනුරි උඩවත්ත සහ සෙනුමි උඩවත්ත යන දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සහෝදරයන් වන උදිත ජයසිංහ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි ජනක ජයසිංහ සහ නිලන්ත ජයසිංහ සහෝදරයන්ටද මෙම උතුම් ධර්ම දානයේ හේතු කොටගෙන කරන කියන රැකියා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපගේ දේශකයන්න් වහන්සේ වන හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේටද මෙම උතුම් පින් බලයෙන් පතන බෝධියකින් උතුම් නිවන් සුවය අවබෝධ පිණිසම හේතු වාසනා වේවා කියලා එම ධර්ම දේශනාව ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරන්නේ බත්තරමුල්ල ගණහේන් ලිලී මාවතංක 10 ලිපිනෙහි චන්දිමා ජයසිංහ මහත්මිය. ශ්‍රී සුගතගාමී ධර්ම සංසදයේ සියලුම සමාජිකාවන්ගේ සංසාරගත ඥාතීන්ට නිවන් සුව පැතීම, සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට සෙත් පැතීම, ගරු වක්මීවන සුධම්මිකා මෙහෙණින් වහන්සේ ඇතුළු ආරාම වාසී මෙහෙණින් වහන්සේලාට හා සියලුම සංසදයේ සමාජිකාවන්ට සෙත් පැතීම, ඊතා ඉක්මන් භවයකදී ධර්මාවබෝධය පැතීමෙන් අරමුණින් දායකත්වයේ දරන්නේ කැලණිය වරාගොඩ ශ්‍රී සුගතගාමී ධර්ම සංසදය. කෑගල්ල තල්ගම කොටුවේ ගෙදර පදිංචි රුවිනා රාජපක්ෂ සහ පේමා රාජපක්ෂ යන අයගේ නමින් නැසී ගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත්, නැසී ගිය ස්වාම්පුරුෂයන් දෙදෙනාට පින් පැමිණවීමත්, විදේශගතව සිටින දූ දරුවන් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත්, පවුලේ සියලු දෙනාටම නිරෝගී සුවයත් අධ්‍යාපන කටයුතු කරන කියන හැම දිනකටම මේ කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීමත්, මුණුපුරු මිනිපිරියන්ට ආශිර්වාද කිරීමත්, ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත් ධර්මදේශකයන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත්, දායකත්වයේ ලබා දෙන අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මෙහි අරමුණක් වනවා. ඒ වගේම කෑගල්ල තල්ගම පදිංචි APD විමලශීලී සහ APD කරුණාවති යන අයගේ නමින් නැසී ගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත්, මියගිය පත්මාවතී නැගණියටත් පස්සිනාලා වන විපුලසේන සහ තිලකරත්න දියණිය අනෝමා යන අයට පින් පැමිණවීමත්, ධර්ම ශ්‍රවණය සඳහා අද දවසේ ගම්පලාතෙන් පැමිණ සිටින පිරිසට ආශිර්වාද කිරීමත්, දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා රුවිනා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස. ඔක්තෝබර් මාස උපන් දිනයන් සමරන කේ.ඩී. චන්ද්‍රපාල පියා, සමිතා ලාලනී ෆොන්සේකා මව, රංජනී ප්‍රනාන්දු නැන්දනිය සහ තරිඳු ඉරේස් රූපසිංහ ස්වාම්පුරුෂයන් අයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීමටත්, කේ.ඩී. චතුර කසුන් සොයුරා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, සසර වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, ධර්ම ශ්‍රවණ කුසලයේ නිර්වාණ අවබෝධයටම හේතු වේයි ප්‍රාර්ථනා කිරීමත්, සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත්, දේශකයන් වහන්සේ ඇතුළු ධර්ම දේශනාවට සහභාගී වූ සෑම දෙනාටම පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරන්නේ වාද්දුව දෙල්දුව කන්දකඩේ කේ.ඩී. අමාලි පූර්ණිමා මහත්මිය ඇතුළු පවුලේ සැම. රුවිනා මහත්මිය ඇතුළු සහයෝගය ලබා දුන් පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, මේතිරිගල සේනාසනයේ වැඩ සිටින කුමල්ගම් වී විමලසිරි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, වසර කිහිපයකට පෙර මියගිය සියාතුවා ස්වාම්පුරුෂයාටද නාරංවල පදිංචිව සිට මියගිය නදීපා මහත්මියගේ මෑණියන් වන සෝමා කල්යාණී වික්‍රමසිංහ
මෑණියන්ටද මාවනැල්ල හල්ගම්පල පදිංචිව සිට මියගිය W.A. සමුද්‍ර ආර්යරත්න මහත්මිය ඇතුළු රුවිනා මහත්මියගේ පවුලේ මියගිය සියලු දෙනාටම පින් පිණිස මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ මාවනැල්ල පදීදුර නොම්බර 19 ලිපිණියෙහි ආර් රුවිනා මහත්මිය ඇතුළු පවුලේ සැම. අල්ගම ඉනිමන් කන්දේ සිට මියගිය අම්මා තාත්තා සහෝදරයා හා සියාටත් ඌරාපාන සුසිල නිවසේ සිට මියගිය අම්මා තාත්තා සහෝදරියටත් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමටත් කැනඩාවේ පදිංචි හිමාලි එරංග යන දරුතු දෙනාට හා ආශිර්වාද කිරීමටත් අනෙක් දරුවන්ටත් සියලුම සහෝදර සහෝදරියන්ටත් තම දෙදෙනාටත් නිදුක් නිරෝගී ජීවිතයකට ආශිර්වාද කිරීමටත් දේශකයන්න් වහන්සේටත් බණ අසන සියලුම දෙනාටත් ඉක්මන් භවයකදී පහසු ප්‍රතිපදාවකින් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණින් දායකත්වයෙන් දරන්නේ දන්නෝවිට හොරගස්මන්කඩ සිතුමිණ ලිපිණියෙහි ආර්.එම්. පියසේන මහතා හා පියසේන මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනාව. ධර්ම ශ්‍රවණයෙන් අපි ලබාගත් පින් දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මදේශනාවේ ධර්ම දායකත්වයේ දරමින් මේ පින්කම සමග එකතු වෙච්ච සියලු දෙනාගේ නමින් මිය පරලොව ගියපු මව් දෙමව්පියන් ආදී සියලුම ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාගේ නමින් මිය ගිය සැමටත් රටදැය වෙනුවින් දිවි පුදන ලද රණවිරුවන්ටත් මේ පින් ලැබේවා. ඔවුන් මෙපින් අනුමෝදන්ව සසර දුකින් නිදහස්ව උතුම් ධර්ම අවබෝධයෙන් නිර්වාණ අවබෝධයට පත්වෙත්වායි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ලද පින්වත් හැමතත් ඒ අයගේ පවුල්වල අයටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සියලු යහපත උදා වේවා. නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. කායික මානසික සැනසීම වේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම නිර්වාණ අවබෝධය පිණිසම සැමන මේ පිං ආශිර්වාදයක් වේවා. ධර්ම දේශනාව ඔබ වෙතගෙන ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් රටවාසී ලෝවාසී හැම දිනාටමත් මේ ආශිර්වාදය උතුම් ධර්ම අවබෝධය පිණිසම නිවන් සුව පිණිසම වේවා ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම දේශනාව නිමා කරමු. ඔබට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ධම්මපදයේ බාල වර්ගයේ ඇසුරෙන් ධර්මානුකූලව කරුණ පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. උන්වහන්සේ අවසන පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු සාදු. අද ධර්මානුශාසනා පැවැත්වුවේ දිව්‍යපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද හෙන්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ. මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ඔබටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.